නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුහි භික්ඛවේ සමන්නාගතෝ සෝතාපන්නෝ හෝසි. බුද්දේන අවච්ච ප්‍රසාදේන ධම්මේ අවච්ච ප්‍රසාදේන සංඝේ අවච්ච ප්‍රසාදේන අරියකාන්ත සීලේන සමන්නාගතෝ හෝති ති. ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාවේ පලබන්ට ධර්මශ්‍රවණය කරන්නා වූ සදහවර පින්නතනේ. ධර්මශ්‍රවණය කරනවා තේරුම් ගන්න උත්සාහ ගන්නවා කියන එකම ධෛර්ය සම්පන්න කියමනක්. මන්දයත් එක ධර්ම දේශනාවක් අහලා තේරෙන්නේ නැත්නම් ඕවා අපිට තේරෙන්නේ නැහැ කියලා අතහැරලා දාපු අය බොහොමයි. ඒ ඔවුන්ගේ හිත තුළ ක්‍රියාත්මක වුණේ මායя බව ඔවුන් දන්නේ. එතනින්ම පාර වැහුවා. ධර්ම ශ්‍රවණය නොකර කොහොමද තේරුම් ගන්න? මේ සමාජයේ අප විසින් කරලා ධර්ම දේශනා 1000ක් අහපු අය බව ඉන්නවම දන්න හැටියට. එකක් අහලා තේරුන්නේ නැති වුණාට 25 30ක් අහගෙන යනකොට වචනෙන් වචනේ තේරෙන්න ගන්නවා. තේර ගන්නව විතරක් නෙවෙයි අපි වැරදි විදිහට හිතාන හිටපු දේවලුත් හිතින් ටික ටික අතහැරී යනවා. ඉතින් ඒ නිසා මේ ඔබගේ උත්සාහයට උදව්වක් වශයෙන් තමයි මේ මාතෘකාව මම ගත්තේ. මේකේ තියෙනවා චතුහි භික්ඛවේ සමන්නාගතෝ පුද්ගලෝ සෝතාපන්නවා හොසි කියලා. කරුණු 4කින් සමන්නාගත පුද්ගලයා සෝවාන් කියලා කියනවා. නියතෝ සම්බෝධි පරායනෝ. ආය අපාගත වෙන්නේ නැහැ, නියත වශයෙන්ම ඉදිරියට යනවායි කියලා කියනවා. මේ බුද්ධ වචනයක්. වරදින්න එහෙම බෑ ආයේ. බුද්ධ වචන වරදින්න බෑ. බුදුන් වහන්සේ වදාළන යමක් වෙන්න ඕන. එහෙනම් මේ වෙන්නේ නැත්තේ ඇයි? ඒකට බුදුරජාණන් වහන්සේට හෝ කාටවත් චෝදනා කළා හරියන්නේ නැහැ. මේ උගන්වපු ඉගැන්වීමේ ගැඹුරට අපි යන්න වෙනවා. අපි නොගැඹුරුව නතර වෙලා. අන්නේ ගැඹුර සහ නොගැඹුර ලැබිච්ච කාලයේ තරමට පැහැදිලි කරන අදහසින් තමයි මේ මාතෘකාව මම ගත්තේ. නියතයි කියන එකේ තේරුම මේකයි. සම්බෝධි පරායනෝ. අපහු වැටෙන්නේ නැහැ. නියත වශයෙන්ම ඉදිරියට යනවා. එහෙම පුද්ගලයෙක් වෙන්නනේ මේ අයටත් ඕනේ. එහෙනම් පළවෙනි වචන හොයාගනිමු. බුදුන් කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වීම. අවච්ච ප්‍රසාදේන. දැන් ඉස්සලා බුදුන් හඳුනා ගන්න වෙනවා. නමුත් බුදුන් කියන පදයට අපි ළමා කාලේ ඉඳලා මොන අර්ථද අරන් තියෙන්නේ? එතන ඉන්නේ නැතුව ගැඹුරට යන්න වෙනවා. බුදුන් කියන පදයට රත්තරන් හෝ රිදී හෝ මැටි හෝ ලෝකඩ හෝ ප්‍රතිමාවක් පෙන්නලා බුදුන් කියලා ළමයින්ට උගන්වනවා. ඒ දැක්මට හරි. දරුවන්ගේ දැක්මට. නමුත් බුද්ධ චරිතය හදාරනට තේරෙනවා බුදුන් කියන්නේ පිළිමයක් නෙවෙයි, ඒක කලා සම්ප්‍රදායක්. මේ අපි වගේ මනුස්ස පුත්‍රයෙක් ඉන්දියාවේ ಭಾರತයේ පහළ වෙලා අවුරුදු 2600කට 700කට පෙර සරල ජීවිතයක් ගත කරමින් මිනිසාට දුකින් මිදීම සඳහා අනුශාසනා කරමට ගමින් ගමට යමින් අවුරුදු 45ක් පරාර්ථ චර්යාවම පිණිස කැපවුණු කෙනෙක් කියලා. ඒ බුදුන්නේ වුණාට හඳුනාගන්න එහෙම බැරි වුණා. දේවදත්තට සුප්පබුද්ධට එහෙම හඳුනාගන්න බැරි වුණා බුදුන්. කුමාරයා උපන් වෙලාවේ තනි ඇඟිල්ලක් උස්සලා මේ කුමාරයා ඒකාන්තයෙන් බුදු වෙනවා කියව අනාවැකිය කිව්වේ කොණ්ණඤ්ඤ බමුණ විතරයි. අනිත් අය ඇඟිලි දෙකක් උස්සලා ඒකාන්තයෙන් බුදු වෙනවා කිව්වේ නෑ. මහණුවර බුදු වෙනවා, ගෙදර සක්විති රජ වෙනවායි කියනවා. අර ඇදුරගේ දැක්ම හුඟක් නිවැරදි. ඒකාන්තයෙන්.
ඒ ඇදුර තමයි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා කියන්නේ. තවුසා කියන්නේ. දැන් කොණ්ඩඤ්ඤ පස්වග තවුසන් අතහැර ගොස් බුද්ධත්වයට පත් වී මංගල ධර්ම දේශනා කරන්න බරණැස ඉස්වතරාරාමයට වැඩම කරනකොට කොණ්ඩඤ්ඤලා දකින්නවා බුදුන් වහන්සේ වඩිනවා. බුදුන් වහන්සේ දැක්කද බුදු වෙන්න බැරුව ශරීරය අලංකාර කරන අපෙන් උපස්ථාන ගන්න එනවා කියලා කීවද? තනි ඇඟිල්ලක් ඔසවලා බුදු වෙනවා කියපු මේ බමුණටත් බුදුන් දකින්න බැරි නම් ඇස් දෙකෙන් එහෙනම් බුදුන් දකින්න වෙන විදිහක් තියෙනවා. ඒ අප උපස්ථාන කරපු හැරි පෙර ගමන් ගියරි ඔයව සේරම සඳහන් කරලා අන්තිමට බුද්ධත්වයට පත් වී වැඩම කරයි කියම පිළිගත්තේ නැහැ. එක සාක්ෂියක් තිබුණා ප්‍රබල සාක්ෂියක්. ඔවුන් සමග අවුරුදු 6ක් වාසය කළා කවදාවත් බොරු කරලා තිබුණේ නැහැ. බොරුවක් කියලා තිබුණේ නැහැ. මම ඔබට වින් පෙර බොරු කියලා තියනවද නැහැ. එහෙනම් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න. දැන් මොහොතකට පෙරත් මේ ධර්ම දේශනාව මම උදේ කළා ධම්සක් පැවතුම් සූත්‍රයේ සාරාංශය. දේශනාව අවසානයේදී සඳහන් කරනවා ධම්මචක්කුම් උදපාදි කියලා. කොණ්ඩඤ්ඤ තවුසාට ධම්මැස පාද පහළ වීමත් සමග බුදුන් දැක්කයි කියලා. මේ බුදුන් දකින්න වෙන ඇහැක් තියෙන්න ඕනනේ. ධම්මැස කියලා එකක්. ඒක අපිට තියෙන ඇස් දෙක වගේ එකක් හරි නරලෙන් පහළ නමුත් ඇහක් නෙවෙයි. නමුත් ඒක දැක්මක්. කොණ්ඩඤ්ඤ තවුසා පළවෙනි වතාවට ලෝකේ බුදුන් දැක්කේ කොහොමද? සෝවාන් ඵලයෙන්. එහෙනම් අදටත් සෝවාන් ඵලෙන් මෙහා පැත්තේ එකත් ඇත්ත බුදුන් දකින්න බෑ නේද? ඕකනේ ඇත්ත. ඉතින් කොහොමද බුදුන් කෙරෙහි අතල ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ? අන්න බුදුන් පදේ අර්ථය අපි හොයන්න යන්න වෙනවා. බුදුන් ප්‍රතිමාව වෙන්නේ කුඩා දරුවන්ට. බුදුන් පුද්ගලයා වෙන්නේ පෘථග්ජනයට. නමුත් බුදුන් වහන්සේම වදාරනවා ධර්මයේ දකිද බුදුන් දකි. ඒ ධර්මයෙන් දකින බුදුන් කවුද? යෝධම්මං පස්සති සෝමං පස්සති. අන්න එහෙමයි අපට මේ බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්නට බුදුන් හඳුනා ගන්න ඕන වෙනවා. හොඳයි. උන්වහන්සේ බුද්ධ පදේ පාවිච්චි කරේ කවදා ඉඳලා කියලාද කියන්නේ? නේවතාවහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ. මහණනි මම මේ දිව්‍යන් සහිත බමුණු සහිත මරුන් සහිත ලෝකේ ආස්වාදය ආදීනවය නිස්සරණය දකින්න නැති තාක්කල් බුදුන් කීවේ නැහැ. ආස්වාදය ආස්වාදයෙන් දැකලා ආදීනව ආදීන වශයෙන් දැකලා ආස්වාදයෙන් මිදුන දවසේ තමයි බුදුන් කීවේ. ඔන්න බුදුන් හඳුනා ගන්න පුළුවන් එකපාරක්. ආස්වාදය හඳුනාගෙන එහි ආදීනව හඳුනාගෙන ආස්වාදයෙන් මිදෙන්න ඕන. තව පාරක් තියෙනවා. මහණෙනි මම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට එන දේවල් මගේ සහ මම සහ මගේ ආත්ම වශයෙන් දකින්න තාක්කල් බුදුන් කීවේ නැහැ. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන ස්කන්ධ පංචකයේ අනාත්මයටපත් වුණ දවසේ මම බුදුන් කීවේ. දැන් මේ ත්‍රිපිටකය තුළ විශේෂයෙන් සංයුත්ත නිකායේ කන්දක වර්ගය තුළ බුදුන් කියලා තියෙන්නේ පංචස්කන්ධය අනාත්මයට. රත්තරන් වලට රිදී වලට එහෙම නෙවෙයි. පංචස්කන්ධයේ අනාත්මය තේරුම් ගැනීම බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වීමයි. පංචස්කන්ධයේ අනාත්මය දැකීම බුදුන් දැකීමයි. ඉතින් ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති සමාජය ආගම ශ්‍රද්ධාවෙන් හෙවත් පිරේන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා මේ ධර්මයේ දකීද බුදුන් දකී කියන ගැඹුරු කොටසට යන්නේ නැතිව ඇදහිලි සහිත වන්දනාමාන කිරීම සහිත සරල ආගමකට හුරු වෙලා බුදුන් ධර්මයේ පූජනීය මහා සංඝරත්නය දේවත්වෙන් නැත්නම් පූජනීයත්වෙන් වන්දනා කරලා පින් සිද්ධ කරගන්න බඩු ටිකක් බවට පත් කරගෙන තියෙන්නේ. ඔවුන්ට පින් සිද්ධ කරන්න මේ තුන භාණ්ඩ තුනක්. ඔය නොගැඹුරු බුද්ධ ආගමේ හෙවත් ජනප්‍රිය බුද්ධ ආගමේ හැටි. මේ ප්‍රඥාවගේ නාලිකාවක් දවස පුරා ධර්ම දේශනාවන් කරනු ලබන්නේ විවිධ දේශකින් වහන්සේලා යොදාගෙන ඔතන ඉන්න නෙවෙයි බෞද්ධ සමාජයට. තථාගතවරු දේශනා කළා වූ ධර්මයේ ග්‍රන්ථාරූඪ පූජනීය මහා සංඝරත්නය රැකගෙන ඇවිත් තිබෙනවා. කොරෝනා වසංගත නිසා ධර්මශාලාවලට යන්න බැලුවා. ගෙවල් වලට වෙන්න වෙලා තියෙනවා. නමුත් මාධ්‍ය තියෙනවා නම් බණවන තරම් තියෙනවා. ගෙදරට වෙලා ඉඳගෙන මාධ්‍ය වලින් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්.
මේ බුදුන් එලි කරන දහම කියන එක 아무තු එකක් කියලා හිතන්න එපා. ලෝකේ 아무තෙන් හොයාගත්ත නැති එකක් එහෙම නෙවෙයි. බුදුන් හෙලි කරන දහම යනු අපේ ඇත්ත తත්වය පැහැදිලි කිරීමයි. අපිව බෙදා දැක්වීම. කෙස්ලොමණී දත්තල බෙදා දැක්වීම නෙමෙයි, ඊට එහාට ගැඹුරට අපිව විමර්ශනය කරලා මේ තියෙන්නේ. එතකොට අපි ගැන හෙවීමක් ඒක. ගා බද්දවගී කුමාරෝ සම්බන්ධ කතාවේ පෙන්වන්නේ මේ කාන්තාවක් මේ පැත්තට ගියාද කියලාම කාන්තාවක් ගැන හොයන එකද වඩා වටින් තමා ගැන හොයන එකද කියලා. ඒ තමා ගැන හොයන එක කියලා බද්දවගී කුමාරුන්ට වදාලේ ඔවුන්ගේ කුලය ධනවත්කම උස මහත හොයන එක නෙමෙයිනේ. ඊට වඩා ගැඹුරු දෙයක්. අපි තුල මේ තමා හොයන්න වෙනවා අපි. බුදුන් වහන්සේගේ ධර්මයේ උදව් වෙන්න. එතකොට අපි තුල ඉන්න වූ තමයි බුදුන් දකින්න අපට බාධාවක් වෙලා තියෙන්නේ. මායя බවට පත් වෙන්නේ. අපි දන්නේ නැතුව වෙස්සලාගත්ත මාරයෙක් අපි ළඟ ඉන්නවා බුදුන් දකින්න වහලා. බුදුන් දකින්න තියෙන පාර වහනවා. එතකොට අන්නේ බුදුන් තේරෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්. ඒ අවබෝධය තමයි කොණ්ණඤ්ඤ තවුසා ධර්ම ශ්‍රවණේ ප්‍රතිඵලයක් වශයෙන් දැක්කේ. ඓතිහාසික පිළිගත් පළවෙනි සාධකයේම බුදුන් වහන්සේගෙන් බණ අසා කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය. දෙවෙනි තුන්වෙනි හතරවෙනි සාධක ටික ගන්න. පස්වග තවුසන් වද්දවග්ගිය කුමාරවරුන් එහෙම නැත්නම් යසකල පුත්‍රයා පිරිස පුරුෂ 54ක් යාළුවෝ කාශ්‍යප සහෝදරයෝ 1003ක් කොහොම සෝවාන් වුණා කියලා දුගන්නන්නේ. ඇත් දෙකෙන් දැකලා භාවනා කරලා නැපනාසා. ඔය බණ ඇසීමෙන් යථා තත්ත්වයේ පැහැදීමක් නේ ඔය පෙන්වන්නේ. අන්නේ බණ වලින් අපේ යථා තත්ත්වය පැහැදිලි කරනවා. දැන් අපිට අපි මව්කුසින් බිහි වුණ ජීවිත අවසානයේත් ජීවත් වෙන ස්ත්‍රී හෝ පුරුෂ දෙගොල්ලන්ගේ එක්කෙනෙක්. එච්චරනේ අපිට පේන්නේ. ඒක ඇහැට පේන ලෝක සම්මතය. ඒක ප්‍රතික්ෂේප කරන්නේම එකක් නෑ කියන්නේ. එහෙම පුද්ගලයෙක් නෑ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. මේ පුද්ගලයා තුළ ඇතුළත ක්‍රියාත්මක වෙන්නා විවරණයක් තියෙනවා. ඒක බුදුන් වහන්සේ ළඟත් අප ළඟත් ඔක්කොම ළඟ සිදුවෙන දෙයක්. අන්න ඒක විවරණය කරන්න තමයි බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධ කියන පදයක් පාවිච්චි කරන්නේ. පංචස්කන්ධ කියන පදයේ ඔස්සේ නිර්වුල් තැනට යන්න. ඇයි මට ඔබට පංචස්කන්ධය කියන පදයේ ඔස්සේ නිර්වුල් තැනට යන්න කියන්න වෙන්නේ? පංචස්කන්ධය කියන පදයේ ඔස්සේ වැරදි තැන්වල ඉන්නවා. ඔබ ඉන්නවා වෙන්න බෑ ධර්ම ශ්‍රවණය කරන නිසා. නමුත් මගේ මේ දෙසවනටම මට ඇහෙනවා රට පිළිගත් සමහර විට ගිහි පැවිදි අය පංචස්කන්ධ කියන්නේ කයට පුද්ගලයින්ට. එක එක පුද්ගලයා පංචස්කන්ධයක් කියලා කතා කරනවා. මෑතදී තවත් කතා කරපු කෙනෙක් කිව්වා ඔබ වහන්සේ පැහැදිලි කරන තුරු මේ ඇහැයි කනයි නාහයි දිවයි කහට පහට තමයි පංචස්කන්ධය කියන්නේ කියලා. ඒක ඔය දෙකම වැරදිනේ. එතකොට කොහොමද බුදුන් හඳුනාගන්නේ? දැන් අපි මේ බුදුන් කියන්නේ පංචස්කන්ධයේ අනාත්මයට නම් පංචස්කන්ධයේ ආත්මය අනාත්මය තේරුම් ගන්න ඕනනේ. දැන් පංචස්කන්ධයේ තියෙන්නේ කාගාවද කියලා හොයන්න වෙනවා. පංචස්කන්ධ කියන්නේ සමූහ පහ කියන එක. ස්කන්ධ කියන්නේ සමූහ. පහක එකතුවක්. දැන් මම මෙහෙම මිටමලුවන් ඉන්නවා ඔබට මොකුත් පේන්නේ නැහනේ. එකයි. නමුත් දිගෑරපුව ඇඟිලි පහේ එකතුවක් නේ. ඇඟිලි පහේ එකතුව තමයි අත කියන්නේ. ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙනකොට ඇහැට, කනට, නාසයට, දිවට, කයට, සිතට හමු වෙන දේවල් තියෙනවා. මෙන්න මේ හමු වෙන දේවල් හඳුනා ගැනීම සඳහා ඇහි, කනේ, නාසයේ, දිවේ පහළ වෙන දෙයක් තමයි පංචස්කන්ධය කියන්නේ. එතකොට ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ දොරවල් 6 අපට පංචස්කන්ධ 6ක් පහළ වෙනවා. එතකොට කොහොමද ශරීරේ පංචස්කන්ධය වෙන්නේ? ඒක ඊට පස්සේ මම ඔබට කියලා දෙනකොට ඇත්තනම් පිළිගන්න වෙනවා. මේ දොරවල් 6 ඔබට තියෙනවානේ. ඊට පස්සේ ඔබට තේරෙනවානේ මේ දොරවල් 6ට ඇහැට පේන්නේ රූප කියලා. කනට ඇහෙන්නේ ශබ්ද කියලා.
නාසයට ඇහෙන්නේ ගඳ සුවඳ, දැනෙන්නේ ගඳ සුවඳ කියලා. දොරවල් 6 ආකාර අරමුණු අරගෙන ලෝකේ ජීවත් වෙන්න තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ. ඒක ඕනේ ලෝකෙට. දැන් ඔබ නිවසේ වාඩි වෙලා ඉඳමින් ළමා චිත්‍රපටයක් නරඹනවා. ඔබ ආසා කරන චිත්‍රපටයක්. දැන් ඔබ නරඹන්නේ ඇසෙන්. ඔබට පේනවා මේ තිරේ තියෙන රූප. ඔබ මේ රූප ඔබ ප්‍රිය කරන නළුවා නිලියා විරුද්ධවාදී වශයෙන් විඳින්නේ නැද්ද? Taman කැමති කෙනා සතුට කියලා විඳිනවා. ඒක විනාශ කරන්න ආපු කෙනෙක් නම් ඔහු නිසා තරහත් උපදිනවා. එතකොට අර ඇහැට හම්බ වුණ රූපය එක එක පුද්ගලයා සැප වේදනාවෙන් දුක් වේදනාවෙන් විඳිනවා. ඇහැට රූපයක් බලද්දී කය විඳින්නේ කවුද කියලා මට කියන්නකෝ. දැන් අපේ පංචස්කන්ධ විග්‍රහයේ වේදනා සංඥා සංකාර නාම මේ රූප කියන්නේ කය කියලානේ උගන්වන්නේ. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායුතර කියලා. මේ අස්පනා අපිට පෙන්වන්න පුළුවන් ඇසට අරමුණු වෙන්නා වූ රූපය අපි සැප දුක් උපේක්ෂා වශයෙන් විඳිනවා. ඇසට හම්බ වෙන්නා වූ රූපය හතුරා මිතුරා නෑදෑ වශයෙන් රූප සංඥාවක් වශයෙන් හඳුනනවා. ඇසට හම්බ වෙන්නා වූ රූපය මුල් කොටගෙන ඒකට ඇලෙනව නැත්නම් ගැටෙනව හෙවත් සංකාර කරනවා. ඇසට හම්බ වෙන්නා වූ රූපය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් ඇලී ගැටි කළ ටික විඥාණයෙන් දැනගන්නවා. දැන් ඇහැ තුල ස්කන්ධ පංචකයක් නැද්ද? කන තුල ඔකට පොඩි වෙනසක් තියෙනවා. ඇහැට රූපේ කනට ශබ්ද රූපේ. කොහෙන් හරි පිට වෙන ශබ්දයක් ඇවිදින් කන ඇතුලේ වදිනවා අපි. අපට ඇහෙන්නේ පිට වෙච්ච ශබ්ද නෙමෙයි කන ඇතුලේ වදින එක. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් තියෙනවා. මගේ ජීවිතේ මම ගල් දෙබුක්කක් අතර ඉඳගෙන ශබ්දයක් පිට කරනවා ඈතට ළමා කාලේ. ඒ ශබ්දෙ පිට වෙලා ඈතට ගිහින් ටිකක් වෙලා යනකොට ඒ ගල කෙළවරෙන් මට ශබ්දයක් ඇහෙනවා. එහෙ කතා කරනවා වගේ තමයි මට ඇහෙන්නේ. මගේ ශබ්දය පිට වෙලා ගියා ගලේ වැදුනා එතන ඉඳලා ආපහු එනකොට එතන ශබ්දයක් තියෙන විදිහට මට ඇහෙන්නේ. ශබ්ද රූපය කියන්නේ ඉස්සරහ තියෙන එකක් නෙමෙයි ඒක ආශ්‍රයෙන් කන ඇතුලේ ඒ මොහොතේ පහළ වෙන තැන ශබ්ද රූපය තියෙන්නේ. අර ශබ්ද රූපේ මොනවා වුණත් මේ අපි හදන ශබ්ද රූපය ගීතයට ප්‍රිය නම් සැප වේදනාව. ගීතය අප්‍රිය නම් දුක් වේදනාව. නරියෙක් කෑ ගහන ශබ්දයට බය නම් දුක් වේදනාව. එහෙම නැත්නම් සුනකේ උඩු පුරන ශබ්දයට බය නම් දුක් වේදනාව. ඇමරිකාව රටක නරියා කෑ ගැහුවට සුනකේ උඩු පිරුවට බය කියලා ගත්තේ නැත්නම් සැප වේදනාවක් දුක් වේදනාවක් නැහැ. සාමාන්‍ය වේදනාව. අර ශබ්ද නෙවෙයිනේ අර වේදනාව තියෙන්නේ විඳින එක. තම තමන් හදාගත්ත එකේනේ. එහෙනම් ශබ්ද රූපයේ වේදනාවෙන් සැප දුක් උපේක්ෂා වශයෙන් විඳි. හොඳයි ශබ්දයක් අහද්දි කය විඳින්නේ කවුද කියලා මට කියන්න. මේ රටේ තියෙන බුද්ධ ආගම මම මේ විචනය කරන්නේ. පංචස්කන්ධය කියන්නේ කය කියලා උගන්වලා ජනතාව අතරමං වෙලා. ගොඩ යන්න බැරුව. මේ අස්පනා පිට සත්තට්ඨාන කුසල සූත්‍රයේ පංචස්කන්ධය විග්‍රහ කරනවා බුදුන් වහන්සේ. ඒක කොතරම් වැරදියට තිබුණත් නිවැරදික පිළිගන්න තරම් අපිට හැකියාවක් තියෙන්න ඕනනේ. වැරදිවා තියෙනවා තමයි. පාලියෙනුත් තියෙනවා සිංහලෙනුත් තියෙනවා. අපි ළඟ සිදුවෙන දේ පිළිගන්න කාගේවත් සාක්කිය ඕන නැහැනේ. ඇසේ රූපේ වේදනාවෙන් විඳි. කනේ ශබ්දේ වේදනාවෙන් විඳි. වේදනා කියන්නේ සිංහලෙන් වේදනා නෙවෙයි. වේදනා කියන්නේ කටුවක් කනනම රෙදෙනවටනේ. පාලිය සැප වශයෙන් විඳි, දුක් වශයෙන් විඳි, උපේක්ෂා වශයෙන් විඳි. ත්‍රිවිධ වේදනාවෙන් එකයි. වේදනාව හඳුනයි. ගීතය පොප් ගීතයක්ද, වේග රිද්ම ගීතයක්ද, කුරුල්ලෙකුගේ ශබ්දයක්ද? හඳුනන්න ඕන සංඥාව. වේදනාව සංඥාවෙන් හඳුනා ඒත් එක්ක බැඳේ. මිහිරි නම් මං ආසයි. අමිහිරි නම් කරදරේ. ඒ දෙකම සංඛාර. දැන් බලන්න හැම රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියනවා මේ දොරවල් පහට හම්බ වෙන හැම අරමුණක්ම ඒ අරමුණ තමයි රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය කියන්නේ. ඒ අරමුණ තමයි වේදනාවෙන් විඳින්නේ, සංඥාවෙන් හඳුනන්නේ, සංඛාරයෙන් බැඳෙන්නේ. මේ හතර කරපු දේ තමයි විඥාණයෙන් දැනගන්නේ. හරිද දැන් පංචස්කන්ධ දැන් බලන්න අපි පිළිබඳ විග්‍රහයක් නෙමෙයිද කියන්නේ කියලා. අපි මව කුසින් මෙහෙලා ජීවිතාසානයේ දක්වා ඉන්නවා කියලා හිතන් හිටියට ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට ස්කන්ධ පහෙන් පහට ඉපදෙමින් මැරෙන ගමනක්. ස්කන්ධ පහෙන් එහාට මොකවත් යන්නේ නැහැ. දැන් අපි පංචස්කන්ධ පරිහරණයක් කරන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි.
අසීමිත සංඛ්‍යාවක් ස්කන්ධ පහළ වෙනවා. නමුත් වර්තමානයේ පහළ වෙනවා එකයි. ඇහෙන් නැත්නම් කනෙන්, කනෙන් නැත්නම් නාසයෙන්, නාසයෙන් නැත්නම් දිවෙන්, පස් දොරෙන් නැත්නම් මනෝද්වාරයෙන්. පස් දොරෙන් ගන්න දේවල් මනෝද්වාරයෙන් පහළ වෙනකොට බාහිර උදව් ඕනේ නැහැ, සිත තුළ ඉබේ පහළ වෙනවා. දැන් අපි දන්නේ නැති කරුණක් තමයි මෞකසින් බිහි ජීවිත අවසානයේ සිදුවන මරණයට අමතරව පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට මැරෙනවා. සිතෙන් සිතට මැරෙනවා. මේ මැරෙන අතරතුර මොකද්ද අපි අතින් සිදුවන වැරද්ද? මේ මෙතන වැරද්දක් සිද්ධ වෙනවා. ඕකෙන් බුදුහාමුදුරුවෝ නිදහස් වුණා. මොකද්ද වැරද්ද? මේ එන දේවත් එක්කලා අපි ඇලෙන්න ගියොත්, මුලා වෙන්න ගියොත්, ගැටෙන්න ගියොත්, ඇලීම මුලාව, ගැටීම මුලාව කියනා වූ අමතර අගයක්, ස්නේහයක්, ඇලීමක් ඇති වෙනවා එතෙන්ට. ඒ ඇලුනොත් ගැටුනොත් ඔක නිකන් ඉවර වෙන්න දෙන්නේ නැහැ. පිළිගත්තත් නැතත්, බෞද්ධ වුණත් නැතත් මේ ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ ඇසට රූපයක් ගැටුනහම ඔය වේදනා සංඥා සංකාර මතර වලින් කියන දේ තමයි සිද්ධ වෙන්නේ. ඒක උන් පිළිගත්තේ නැතුව කරන දෙයක් නෑ වෙනත් ආගමික අය. එහෙනම් පංචස්කන්ධයේ ඉදීම මැරීම නම් වූ ඒකකයේ බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවල පළවෙනි මූලයයි. ආරම්භක ස්ථානයයි. එකම තැනයි ඕන කෙනෙකුට හරි. දැන් උන්වහන්සේ හොයාගත්ත එක වෙනයි, අපි කරන වැඩේ වෙනයි. අපි මේකට එන දේවල් එක්කලා ළමා කාලේ සිට ඇලිලා මුලා වෙලා, ගැටිලා මුලා වෙලා බන්ධණයට පත් කරගෙන ඉන්නේ. මෙන්න මේ පංචස්කන්ධය හටගෙන නැසෙන කාලය තුල මේකත් එක්ක ඇලුනොත් ගැටුනොත් මේක නිකන් නැසෙන්නේ නෑ. ඉදිරියට ගන්න හේතුවක් තියලා නැසෙනවා. මෙන්න මේ ඉදිරියට හේතුවක් තබා නැසන ස්කන්ධ පංචකයට කියනවා පංච උපාදානස්කන්ධය. දැන් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් පංච උපාදානස්කන්ධ හටගෙන නැසෙන්නා, නැසන්නා සසර උපදින්න හේතු තියයි. එනම් සසරක් තියෙනවා නෙමෙයි, පංචස්කන්ධය උපාදාන කරගත්තාම සසරක් හදනවා. පව්කාරයා පවෙන් සසර හදයි, පින්කාරයා පිනින් සසර හදයි, ධානකාරයා ධානෙන් සසර හදයි. පව් උපාදානෙන් සසර හැදේ, පින් උපාදානෙන් සසර හැදේ, ධාන උපාදානෙන් සසර හැදේ. ඔය බුදුහාමුදුරුව පහළ වෙනකොට ලෝකෙ මිනිස්සු කරගෙන හිටපු ටික විග්‍රහ වෙන හැටි. අපිට මෙහෙම කියන්න ගියාම බුදුන් ගැතර විග්‍රහ කරන්නකොට අනිත්ව කියන්න වෙලාවක් නැතුව යයි හැබැයි. කමක් නැහැ, ඔබ උත්සාහ කරමින් ඉන්නවා අපි තේරුම් ගන්න. නිසා කියලා දෙන්න. දැන් මේ පංචස්කන්ධයට ස්ත්‍රී හෝ පුරුෂ හෝ ගිහි හෝ පැවිදි භාවයක් තියෙනවද ඊට පස්සේ? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවය පංචස්කන්ධයට නෑ වගේ ධර්මය අනුගමනය කරන්නත් ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයක් නෑ. ඕන කෙනෙකුට තේරුණාම පුළුවන්. දැන් එහෙනම් ඇඟ නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. පංචස්කන්ධය නෙමෙයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීම වරදක්. ඒ වරද අපට දුක් ගෙනත් දෙන්නේ. ඒ වරදෙන් මිදෙන්න නම් එහෙනම් උපාදානයෙන් මිදෙන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට එන දේවල් මගේ ආත්මකට ගන්න තාක් කල් උන්වහන්සේට පංච උපාදානස්කන්ධ තිබුණා. නේතං මම නේතහමස්මින් නමේසෝ අත්තාති. මමත්වෙන් මිදුනහම පංච උපාදානෙන් මිදුන පංචස්කන්ධ ධර්මතාවය. දැන් උපාදානයේම පංචස්කන්ධය ආත්මයයි, උපාදානෙන් මිදීම පංචස්කන්ධය අනාත්මයයි. ඔන්න බුදුන් ඉන්න තැන. වෙසක් පුන පොහොදා උදෑසන ඉඳලා අවුරුදු 80 දක්වා මෙතන තමයි ඉන්නේ. අර සිවුරු පරවගෙන වඩින්නා වූ සංසුන් පුද්ගලයාගේ ඇතුළත සංසුන් බව තමයි මේ පිටට පේන්නේ. දැන් මේ පංචස්කන්ධයේ අනාත්මයට බාහිර ලෝකේ තියෙන මොනම කාරණයක් ආවත් වදින්නේ නැහැ, රිදෙන්නේ නැහැ. බාර ගැනීමක් නැහැ. සිද්ධිය නෙමෙයි, බාර ගැනීම තමයි රිදවන්නේ අපිට. බාර ගැනීමෙන් තමයි මම හැදෙන්නේ. කෙස්ලොම් නියතත් වලින් බුදුදහම මම හැදෙන්නේ නැහැ. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, අනුම්පදය, හින්ටක බාර ගැනීමෙන් තමයි මම හැදෙන්නේ. රිදෙනවා, වදිනවා. අන්නේ බාර ගැනීමට කියනවා ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මමගේ, ඒ මගේ ආත්මය. එහෙනම් එක එක මමවල් කී ලක්ෂයක් මේ පංචස්කන්ධෙන් පංචස්කන්ධයට පහළ වෙයිද?
පංචස්කන්ධය පහළ වී නැසෙනවා මමත්වයෙන් ගත්තොත් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අන්න මාර්යා අපි හදාගන්න හැටි. පංචස්කන්ධයේ මමත්වයෙන් ගත්තොත් උපාදාන වීමෙන් හේතු ඉතුරු වේ කියන එක තමයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන්නේ. මේ අපි යන්නේ කවුරු හොයන්නද මේ බුදුන් හඳුනගන්න යන්නේ. එතකොට මෙන්න මේ පංචස්කන්ධයේ ආත්මය තුල පව උපාදාන කරගෙන සත්වයා ශරීරය අතහැරනකොට පව උපාදානයේ ඵලය සතර අපායට. පංචස්කන්ධයේ ආත්මය පින බවට පත් කරගෙන පිනේ උපාදානයෙන් ජීවිතය අතහැරනකොට මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට. පංචස්කන්ධයේ ධාන පැත්තට හරවගෙන උපාදාන කරගත්තාම ශරීරය අතහැරනකොට රූපී අරූපී බඹතලවලට. පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ යාම උපාදානය තුලයි. එහෙනම් සසර ගමන කෙලවර කරගන්න උපාදානය කරගෙන බැරි වෙයිනේ. උපාදානස්සකෝ හං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ මිනෝ අනුපාදානස්ස. වච්චගොත්ත බමුණට බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා වච්චගොත්ත බමුණ මම මේ සත්වෙින්ද උත්පත්ති පනවන්නේ උපාදාන තියෙන කල් තමයි. උපාදාන නැතිවසර උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් බුදු වුණා කියන්නේ උපාදානෙන් මිදීම නෙවෙයිද? 35 අන්න බුදුන් මිනිස්සෙකුට මේ උපාදානයේ දුක් ගෙනත් දෙනවා උපාදානෙන් මිදෙන්න පුළුවන්. ඒකට කියන අවබෝධයටපත් වීම හේවත් බුදුන්. දැන් මේ බුදුන් කෙරෙහි තේරුම් ගත්තන් පස්සේ බුදුන් නොබුදුන් කියන්න කාටවත් කිව්වට මාර්යා කියන්න කිව්වයි කියනවනේ කාටද මන් දන්නේ නැහැ. කියන්න බෑ කිව්වයි කියනවනේ. මේ මඹේ ළඟ සිදුවෙන මේ ස්කන්ධ පංචකේ උපාදානය මට දුක් ගෙනත් දෙනවා නම් උපාදානේ නැතුවම දුක් නැති බව තේරෙනකොට ඒකනේ අවබෝධය. දැන් සාමාන්‍යයෙන් මෙහෙම හිතන්නකෝ. අපි එක පවුලක් කියලා හිතන්නකෝ ඔබ. ඥාතින් වශයෙන් ජීවත් වෙනවා. එක නිවසක සමීප ඥාතියෙක් මේ යනවා අනිත් පැයට සමීප නැහැ. මෙයා අඬනවා දොඩනවා වැළපෙනවා අනිත් අය උදව් කරනවා hina වෙවි. මරණයේ දුකක් නම් හැමෝටම දුකක් තියෙන්න බෑ. මේ ගෙදර මරණයක් වුණොත් මේගොල්ලෝ උදව් කරනවා hina වෙවි මේගොල්ලෝ අඬනවා. ඒක මරණයේ දුක් ගෙනත් දුන්නේ අර ඇඬීම දුක් ගෙනත් දුන්නේ උපාදානයයි. උපාදානේ නැත්නම් ඒ දුක් ගෙනත් දෙන්නේ නැහැ. ඒක අවමගුල් උත්සවයක් අස්සෙන් කල්පනා කරන්නකො. උදව් කරන අය උදව් කරනවා hina වෙවි මරුණ අය අඬනවා. ඒගොල්ලොන්ටයි ඒ දුක තියෙන්නේ. එහෙනම් එක එක්කෙනාට එහෙම නේද මේ කාරණාව? හොඳයි අර උපාදාන නැති නිසානේ අනිත් ඇයට දුක නැත්තේ. ඒ වගේ අපිට මේ මොකක්වත් උපාදාන නැත්නම් එහෙම දරුවෝ මිය ගියයි කියලා, ධල්ලි නැති උනායි කියලා, අටලෝද මිනිස්සෙක් බැන්නයි කියලා, පාඩු උනායි කියලා, අසනීප උනායි කියලා ඒවා සාමාන්‍ය ස්තුතින් බවට පත් වෙයි. එහෙනම් අපිට මේ අල්ලා ගැනීම නම් වූ වැරැද්දක් සිද්ධ වෙනවා. ඒක තමයි සසර ගමන ඇවිදින පාර. උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. සත්‍යයේ ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානේ. එහෙනම් උපාදානේ බියක් වකින් දකින්න. දැකලා උපාදානෙන් මිදෙන්න. අනුපාදා විමුච්ඡanti උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. මේ බුදු බණනේ. මේ ත්‍රිපිටකයේ තියෙන දේනේ කියන්නේ. කවුරුවත් එපා කියන්න කිව්වට මට නවත්තන්න බෑ. මොකද සමාජයේ ඉල්ලනවා නම් හොයනවා නම් තේරුම් ගන්නවා නම් ඕනකමින් නම් කියන්න ඕන. හරි. ඔන්න ඔහම බුදුන් කෙරෙහි පැහැදීම කියන එක බුදුන් හඳුනාගෙන පැහැදෙන්න ඕන ධර්ම ශ්‍රවණය කරලා. දැන් දහම් කියන්න ගියාම මම පැය භාග ඉවරයි. එතකොට ඉතුරු දෙක කියන්න වෙලාවක් නැතුව යනවා. සමහරවිට මම පැය දෙකක් විතර කියලාත් බැරි වුණා මට බුදුන් දහම් සඟුන් ඉවර කරන්න. යම් තැන්වලදී. ධර්මය කියන්නේ මොකේද? ඔය දහම් පාසල් චූටි පුතාලගෙන් හව ධර්මය කියන්නේ අම්මට තාත්තට වඳින එකට සලකන එකට. බැලුවම මේගොල්ලෝගේ බැලුමින් හරි. ඔබෙන් ඇහුවොත් එහෙම ධර්මය කියන්නේ පින් කරනවට හොඳ දෙයට. නරක දේ අධර්මයයි. මෙහෙම ධර්මයටත් නිර්වචන තියෙනවා බුදුන්ට වගේම. නමුත් මෙන්න මේ ගාථාව අහගෙන ඉන්න. ඔබ දන්න දෙයක් මේක. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤ මාහු සමාධිනා තේන සමෝ නවිජ්ජති ඉදම්පි
ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. අන්න ධර්මයේ තියෙන තැන තියෙනවා. මෙයද ධර්මයේ සතු උතුම් රත්න භාවයකි. ඒ ධර්මයේ සරණින් සත්තුන්ට යහපතක් වේවා. සත්‍යයේ තේන සත්‍යයෙන් ඒ සත්‍යෙන් සුවයක් වේවා. මොකද්ද මේ යං බුද්ධ සෙට්ඨෝ ගතාගත බුදු ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ පරිවන්නයි විශේෂයෙන් වර්ණනා කළ සේක්ද සුචින් සමාධි පිරිසිදු සමාධියක්. ඒ සමාධිය හා සමාන සමාධියක් නැහැ. සමාධිනා තේන සමෝන විජ්ජති. මෙයද ධර්මයේ සතු රත්න භාවයකි. දැන් ධර්මයේ කියලා තියෙන්නේ මොකේද? අර සමාධියට නෙමෙයිද? බුදුන් වහන්සේ ළඟ තිබෙන්නා වූ ආනන්තරික සමාධියට ධර්මය කියලා කියනවා. මේ ධර්මයට පත්වෙන්ට ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදය සතර සතිපට්ඨානයේ කර්මක්ෂය කිරීමේ කර්මයේ මරණ සතිය පාරවල් විතරයි. අරකයි ධර්මය. ඇයි පාරවල් විතරයි කියලා කියන්නේ? මං හිතන්නේ මෙහෙම කියනවා. අපි මහ වෙනමද නැත්නම් කැලේ ඈත දුර ප්‍රදේශයක පිට්ටනියක් තියෙනවා. මේකේ උත්සවයක් ලෑස්ති කරලා. ඈත ඉඳලා එනවා. ආරංචියට. යන්න දන්නේ නැහැ. සංවිධායකයන්ලා මොකද කරන්නේ? හන්දියක් ගන්න ඊතලයක් ගන්නවා උත්සව භූමියට. බැලුවා ඊතලයක් තියෙනවා ඒ පැත්තට හැරුණා. ඊතලේ ගාව හිටියොත් එහෙම යන්න පුළුවන්ද? නෑ ඒ ඊතලෙන් ගිහින් ඊළඟ ඊතලේ ගාවට යන්න. එතනින් මෙහෙම ඊතලයේ ඔස්සේ ගියාම පිට්ටනිය හම්බ වෙනව නේද? මේ ධර්මයේ නැමැති පිට්ටනිය හම්බ වෙන්න ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදය සර්මක්ඛ කිරීමේ කර්මය සතර සතිපට්ඨානය බොජ්ජංග ඕන එකක් ඊතලයක්. මේ ඔස්සේ යන්න ඕන. මේවා නෙවෙයි ධර්මය කියන්නේ. අන්න අර ධර්මයේ අවච්‍ය ප්‍රසාදේන සමන්නාගතෝ නොපැහැදින පැහැදීමක් ඇති වෙන්නේ කවුද? ධර්මයේ දැක්ක කෙනා. කොණ්ඩඤ්ඤ තවුසා ධර්මයේ දැකලා බුදුන් දැක්ක සෝවාන් වෙලා එහෙනම් ධර්මයේ දකින්න බෑ නේද සෝවාන් වෙන්නේ නැතුව? එහෙමයි අපි ගැඹුරට ඔබ යොමු කරන්නේ. මේ ධර්මයේ කියන පදයට ඔయిత පෙර තිබෙන ගාතාවකුත් තියෙනවා. යම් බුදු සෙට්ටෝ කියන එකට පෙර තියෙනවානේ කයං විරාගං අවතම් පණිතං. ඒකෙත් තියෙනවා ඉදම්පි ධම්මේ රතනම් පණිතං. මේද ධර්ම රත්නේ සතු උතුම් රත්න භාවයක්. දැන් ඕක නෙවෙයිද අත්තදීප සූත්‍රයේ පෙන්වලා තියෙන්නේ. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්තසරණා අනඤ්‍ය සරණා. ධම්මදීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. ධර්මයේ දිවිනක් කොටගෙන වාසය කරන්න වෙන සරණ යන්න එපා ධර්මයේ සරණ කරගන්න. මේ ධර්මය කියන්නේ නිවනට නේද? නිවන් සරණකට ජීවත් වෙන්න කියන එක නේද ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. කටේ කිරිසොඳ යන්න ඉස්සලා ධම්මං සරණං ගච්ඡාමි කෝ කිසිවෙක් මේක දන්නවද? මේ රටේ බෞද්ධයෝ ධම්මං සරණං ගච්ඡාමි කියලා දෙන්නේ බොරුවට නේද? ඇත්තට ධම්මං සරණං ගච්ඡාමි කියන්න පුළුවන් වෙන දවස දක්වා අපේ කටවල් වහන්න බෑ අපි බන කියනවා. තේරුම් ගත්ත කට්ටිය ධර්මයේ සරණයයි. එකක මාධ්‍යක නැත්තම් දෙකක නැත්තම් පහක නැත්නම් හයක කටපණ තියෙනවා නම් කියනවා. ඇයි? ධම්මං සරණං ගච්ඡාමි ජීවත් වෙන මිනිස්සුන්ට ඕනේ. ඒ නිසා ධර්මයේ පැහැදෙන්න ධර්මයේ තේරෙන්න ඕනනේ. ඒ සඳහා ධර්ම දේශනා කියන්නේ උපයෝගී මාර්ග. ඒ සූත්‍රයට හොය වචන වලට නෙමෙයි ධර්මය කියන්නේ. මේකෙන් පෙන්වන්නේ අර ඊතලෙන් පෙන්වන්නේ ක්‍රීඩා පිට්ටනියනේ. ඒ පිට්ටනිය දකින්න ඕන. හරි. ඒ නිසා ඔන්න මේ ධර්මයේ නොපැදෙන ශ්‍රද්ධාව ඇති වෙන්න ධර්මයේ වටහා ගන්න වෙනවා. රතන සූත්‍රයේ තමයි මේ ධර්මයේ කියන පදයට හොඳම අර්ථය තියෙන්නේ. මම එහෙම කියනවා නෙමෙයි තියෙන තැන පෙන්වන්නේ ඒකයි. දැන් සංඝයා දැන් අපි පොඩ්ඩක් නවත්තලා මෙහෙමත් ගන්නවා. මේ පාලිය සිංහලට පරිවර්තනය කිරීමේ සහ සමාජයට ඉගැන්වීමේදී බුදුන් ශරීරය, ධර්මය, බණපොත, සංඝයා ස්වාමින්වහන්සේලා. ඔය ආර්ය සත්‍ය තෙරුවන් නෙවෙයි. ඔය සම්මතින් හදාගත්ත අර්ථ තුනක් විතරයි. ඔය තෙරුවන් කල්පයක් කොහොම සරණ යනවා කිව්වත් සරණ යන්න බෑ. මොකද ගිය කට්ටියට වැඩක් වුණෙත් නෑ. බුදුන් විහාරේ ධර්මයේ පොත්ගුලේ සංඝයා වාසයේ. බුරුම ඒ වාසය කළා වූ හිමිනමක් බොහෝ ධර්ම දේශනා වගේක් කරලා ඒවා පටිගත වෙලා තියෙනවා.
මම සිංහලට පරිවර්තනය කරලා ලංකාවේ එක තියෙනවා විකුණන්න අචාන්චා හිමියන්ගේ දේශනා කියලා. මම හිතන්නේ 1990 විතර ඉඳලා කියවන්නේ. දැන් කියවන්නේ නැහැ. ඒ පොත් සෙර මංගාව ඇති. ඔය එක පොතක තියෙනවා ධර්මයේ කියන පදයට පෙන්නලා. තෙරුවන් කියන පදයට තෙරුවන් වැඩ ඉන්න ඕනේ පන්සලේ තුන්පලක නෙමෙයි තමන්ගේ හදවතේ කියලා. තමන්ගේ හදවතට පිළිමෙකුයි පොතකුයි දාගන්න බෑනේ නේද? අන්නේ හදවතේ රෝපණය කරගන්න පුළුවන් තෙරුවන් තමයි ඔය සසර දුක් නිමා කරලා දෙන්නේ. ඒක දැකලා මම කියනවා නෙමෙයි මම ඕක කිව්වේ 2005 දී. ඊට පස්සේ තමයි දැක්කේ මම ඕක. මේ සැබෑ තෙරුවන්. මේ තෙරුවන් ඔබ දුකින් මුදවන්නේ නැහැ. මේ බුදුන් කියන්නේ පිළිමය, ධර්මය කියන්නේ බණපොත, සංඝයා කියන්නේ හාමුදුරුවෝ කියලා ගන්න තාක්කල් ඔබ දුකින් මුදවන්නේ නැහැ. හැබැයි මේ තෙරුවන් ගත්ත ගමන් මේ තෙරුවන් අනිවාර්යයෙන්ම දුකින් මුදවනවා. අපි සංඝයාටත් එහෙනම් පදයක් හොයාගනිමු. ඔබ තියෙන මේ ස්වාමින් වහන්සේලාට තියෙන ගෞරවය නැති කරගන්න එපා. ඔය මම දැක්කා ඊයේ පෙරේදත් Facebook එකේ එක්කෙනෙක් සිවුර නැතුව බීලා නටනවා. ඒ ඉතින් කාපු මකුණනේ නොකාපු මකුණ නොතරන් ඉන්නවා. ඒ වැඩිකාරය වෙන්න ඕන නෑනේ. ඒ සම්මත සංඝ පදයට තියෙන ගෞරවය හැමම තියාගන්න වැඩි කරගන්න අඩු කරගන්න එපා. කෙනෙක් වරද්දක් කරයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ සංඝ කීවේ සිවුරටද? ඔය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ කියන කොටසේ තියෙනවා සෝබෙන්ති කියලා සූත්‍රයක්. සෝබෙන්ති කියන එකේ සිංහල තේරුම හොබවයි, නියෝජනය කරයි, ආලෝකමත් කරයි, බබලවයි. ඕනේ අර්ථයක් ගන්න ආසන්න වශයෙන්. චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සංඝං සෝබෙන්ති. මහණෙනි මේ සමාජයේ ඉන්න 4 දෙනෙකුට මම සංඝයා හොබවන්න අවසර දෙනවා. කවුද මේ? කතමේ චත්තාරෝ. භික්ඛු භික්කවේ, භික්ඛුනී භික්කවේ, උපාසකෝ භික්කවේ, උපාසිකා භික්කවේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම මෙන්න මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ගති ලක්ෂණ ඇති කරගන්න. ඇඳුමෙන් නෙමෙයි ඔය පෙන්වන්නේ. ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසම්පාදාදී දේවල් විවරණය කොට දේශනා කිරීම කෙරෙහි වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්ම පටිපන්නෝ කාරණා 6යි. මේ 6න් යුක්ත නම් ඕනෑ කෙනෙකුට බුදුන් වහන්සේ සංඝ කියලා කියනවා. දැන් එතකොට සංඝයා කියලා කාගේවත් සරණ යන්න වෙයිද? ඔබට ඔබේ සංඝයේ සරණ වෙයිද අන්තිමට? ඔබ සංඝ වෙන්න වෙයිද? එතකොට තෙරුවන් බුදුන් පන්තලේ ධර්මයේ විහාරයේ සංඝයා ආවාසෙද බුදුන් පංචස්කන්ධයේ අනාත්මයෙන් පත් වෙන නිවීමට ඒ සඳහා සංයමය තමන් ළඟ. නොපැහැදෙන නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න කියලානේ පෙන්වන්නේ තෙරුවන් කෙරෙහි. දැන් මේ තෙරුවන් සරණ තමයි බුදුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරලා කට්ටියට කියලා දුන්නේ. ඔවුන් බණ අහන්න ආවා. පන්සිල් සමාදන් වුණෙත් නැහැ, තෙරුවන් සරණ ගියෙත් නැහැ, ඉඳගෙන බණ ඇහුවා. බණ තේරුණා. බණ තේරුණාම වැඳගෙන ඉල්ලා හිටිනවා බුදුන් වහන්සේගෙන්. ඔබ වහන්සේ වදාලා ධර්මයේ මට වැටහුණා නිකන් හරියට වහලා තිබිච්ච දෙකක් ඇරියා වගේ. පාර වැරදුනහම පාර පෙන්නවා වගේ. අද පටන් මම අර ඊට ඉස්සලා තෙරුවන් සරණ ඉඳලා ගියා නේ. අද පටන් මම තෙරුවන් සරණ කරගත්ත උපාසක කෙනෙක්ට උපාසිකාවක් කොට සලකන්න. මේ සූත්‍රවල තියෙනා වූ පූර්විකාවේ තියෙන පාඩේ. එනකොට තෙරුවන් සරණ ගිහින් නැහැ. බණ අහලා තේරුණාම ඉන්පස්සේ සතර දුකින් මිදීමට මේ තෙරුවන් සරණ කරගන්නවා කියන එකනේ අර තෙරුවන් සරණ බුදුන් වහන්සේ දුන්නේ නැහැ. එයා ඉල්ලා හිටිනවා බුදුන්ගෙන් මම තෙරුවන් සරණ ගත වුණ උපාසිකාවක් කොට සලකන්න, උපාසකෙක් කොට සලකන්න කියලා. ඒ විතරක්ද? ආගික බාරද්දාජ, කසී බාරද්දාජ යන සූත්‍රවල මොකද වෙන්නේ? ධර්ම ශ්‍රවණය කරලා ඊට පස්සේ තෙරුවන් සරණෙන් අලත්ත පබ්බජ්ජං අලත්ත උපසම්පදං. පැවිද්දයි උපසම්පදාවයි දෙකමත් ලැබුවයි කියලා කියනවා. ඔබ ළඟ තියෙන තෙරුවන් සරණෙන් පැවිද්දයි උපසම්පදාව හරි දෙන්න පුළුවන්ද මේ රටේ? නෑ, ඒක කාඩ්බෝඩ් එකක් නේ බාලයි. කෘතිම එකක්. මේ සැබෑ තෙරුවන භික්ෂුවකට පැවිද්ද සහ උපසම්පදාව දෙන්න තරම් බලවත්. ඒ නිසා බුදුන් වහන්සේ දීප පළවෙනි පැවිද්ද එහි භික්ඛුව දෙවෙනව දුන්න එකට සරණාගමන උපසම්පදාව කියන්නේ ඒකයි. ධර්මයෙන් දීපු එක. ධර්මයෙන් නැති වුණාම ඉතින් වෙන වෙන දේවල් දෙන්න පුළුවන්. සමාජයේ පවතින ඒවා. අපිට විවේචන අවශ්‍ය නැහැ. එහෙම හරි පවත්ත ගන්න ඕනනේ. දැන් තව ටිකක් තියෙනවා. ඒ ටිකත් කියලා අපි නවත්තන්න එපා නේ. එහෙනම් මේ සැබෑ තෙරුවන් හඳුනා ගන්න.
නියත වශයෙන්ම ඔබට සසර දුකින් මිදීමට මේ තෙරුවන් සරණ වෙනවා. ඒකයි යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තානි අරිය සත්‍යානි ධම්මප්පඤ්ඤාය පස්සති ඒතං කෝ සරණං කේමං ඒතං සරණ උත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුංචති කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. ඒක අද වෙන්නේ නැහනේ. වෙන්නේ නැත්තේ බුදුන් වැරදි නිසා නෙමෙයි තෙරුවන් වැරදි නිසා සරණ යන එක. බුදුන් වැරදි කියන්න එපා කවුරුත් කවදාවත්. යමෙක් බුදුන් දහම් සංගුණ සරණ ගොස් ආර්ය සත්‍ය මනාවකට ප්‍රත්‍යක්ෂ කරගනීද ඒ සරණ උතුම් ඒ සරණ දුකින් මුදවනවා. මේ බුදුන් වහන්සේ වදාරන්නේ. තව එක පදයක් තියෙනවා. අරියකාන්ත සීලෙන සමන්නාගතෝ හෝති. දන්නේ නැති එකක් අලුත් එකක්. සීලෙ නම් දන්නවා. සීලය කියපු ගමන් මතක් වෙනවා පංචශීල, අටසිල්, දසසිල්, උපසම්පදා සීල, සාමණේර සීල, ශික්ෂාපද සංවරය. අරියකාන්ත කියන්නේ මොකද්ද? ආර්යයන් කැමති. හොඳයි අපේ සමාජයේ බණ දැනගෙනද පන්තිල් කිව්වේ පුංචි ළමයි? බණ දැනගෙන අපේ අම්මලා තාත්තලා අටසිල් සමාදන් වුණේ? නෑ, ඒවෙන් පෙන්නන වැරැද්දක් තියෙනවා. ඒකෙන් වළකිනවා කියලා පොරොන්දු වෙන එක තමයි මේ ශික්ෂාපද සමාදානය. ශික්ෂාපද සමාදානයේදී උදේ ඉඳලා හවස් වෙනකම් වැළකීලා ඉන්නේ උදේ ඉඳලා රැ වෙනකම් ඉන්න පුද්ගලයෙක් ඉන්න හින්දා. තේරෙනවද මම කියන දේ? මව් කුසින් බිහි වුණ පුද්ගලයා වගේ උදේ පන්සල් ගිය කෙනාම රැ වෙනකම් ඉන්නවා නම් තමයි ශික්ෂාපදේ වළංගු වෙන්නේ. එන්න ඒක පුද්ගලයෙකුට හරි. උදේ ගිය කෙනාමනේ ආපහු ගෙදර එන්නේ. නමුත් පංචස්කන්ධයට මැරෙනවා නම් උදේ හිටපු කෙනා කොහොමද දවල්ට ඉන්නේ? බලන්නකෝ මේ මම බුදුන් වහන්සේගේ වචනයක් පෙන්නලා තිබෙනවා. මහණෙනි, කය නම් අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒකේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. ඒක හරි කියන්නේ නැහැ. සිතයයි කියනු ලැබේද, මනෝයයි කියනු ලැබේද, විඥානයයි කියනු ලැබේද, එකක් හටගනි අනෙකක්ම නැති වෙයි. එකක් නැති වෙයි අනෙකක්ම හටගනි. සිතෙන් සිතට මැරෙනවා නම් උදේ හිටපු කෙනා කොහොමද හැන්දෑවට ඉන්නේ? එනම් ශික්ෂාපද සංවරයෙන් පංචස්කන්ධය පාලනය කරන්න බෑ. පංචස්කන්ධය පාලනය කරන සීලයට තමයි අරියකාන්ත සීල කියලා කියන්නේ. බලන්න මේ ඔබ ඉදිරිපත් කරපු වචනේ මට හරියට වටිනවා. බණ අහනවා උත්සාහ කරමින් ඉන්නවා කියලා කියපු නිසා මම මේක ගත්තේ නැත්තම් ගන්නෙ නෑ. එක වචනේ මට ඇති අවශ්‍ය තැනට යන්න. එහෙනම් අරියකාන්ත සීලය කියලා එකක් තියෙනවා ත්‍රිපිටකේ. ආර්යයන් කැමති. එතකොට සෝවාන් පුද්ගලයා ආර්යකාන්ත සීලෙන් සමන්නාගත වෙන්න ඕන. දැන් අර පංච සීලයේ සිට උපසම්පදා සීලය දක්වා ඉන්න අයට ආර්යකාන්ත සීලය දෙහෙනම් තියෙන්නේ නෑ. ඊට මෙහා පැත්තේ තියෙන ධර්මයේ නැති නිසා හදාගත්ත නොගැඹුරු සීලයක්. හැබැයි විපාක තියෙනවා. පංචශීල වලට වඩා අටසිල් වලට, අටසිල් වඩා දසසිල් වලට උපසම්පදා රැක්කොත් මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් නිදුක් නිරෝගී සුව ආයු වර්ණ සැබ්බල විපාක තියෙනවාමයි. අපි එහෙනම් මේ ඕනෑ එකක ඉන්න. ඔබ පහේ නම් පහේ ඉන්න, අටේ නම් අටේ ඉන්න, මට පවර්ලා තියෙන නිසා මම මේකේ ඉන්නවා. හැබැයි අපි ඔක්කොම අරියකාන්ත සීලෙට එන්න ඕන. අරියකාන්ත සීලයේදී මොනවද රකින්න ඕන? අන්න ඒකයි. එතකොට අර නියතෝ සම්බෝධි පරායනෝ කියලා පෙන්නනවානේ. ඈ? නියත වශයෙන්ම වැටෙන්නේ නැහැ කියලා කියනවා. මේ අංගෙන් අංග 4න් සමන්නාගත වෙන්න ඕන. බුදුන් දහම් සංගුණ කෙරෙහි සහ අරියකාන්ත සීලෙන් යුක්ත වෙන්න ඕන. බලමු. අරමුණ ඇති වී නැතෙනවා. අරමුණ ඇති වී නැතෙන අතරතුර අරමුණත් එක්ක අපි ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් සෙනෙහවන්ත වෙලා ඇලිලා නැසෙන්න ආරිනවා. ඇලීම නිසා අපි සතරට බැඳෙනවා. බැඳුනොත් ආපහු උපදිනවා. මේ ස්කන්ධ පංචකයේ උපාදාන වීම තුළ තණ්හා අනුසය කියලා දෙයක් ඉතුරු වෙනවා. අනුසේති. තේන සංකං ගච්ඡති කියන්නේ ඒකෙන් දුක් හට ගන්නවා. අපි තියෙන එක නිසා දුක් හට ගන්නවා කියලා පෙන්නන්නේ. ලෝභය තිබ්බොත්, ද්වේෂය තිබ්බොත්, මෝහය තිබ්බොත්, ඊර්ෂ්‍යාව තිබ්බොත් මොනවා හරි උපාදාන. නැතේන ඒක තියන්නේ නැත්නම් දුක් හට ගන්නෙ නැහැ. සංකත ධර්ම කියන්නේ දුක් වල රෝග දේශ මොහයන්ට. එහෙනම් නැතේන නොතිබයින්ට නොතියින්ට වෙනවා. ස්කන්ධ පංචකය හටගත්ත ගමන් නැසෙනවා. හටගත්ත ගමන් නැසෙන අතරතුර සමහරු මේක සමග ඇලී ගැටී නැසෙන්ට අරිනවා. සමහර අය සමහර ස්කන්ධ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව නැසෙනවා.
මම හොඳ වැඩක් කරන්නම්කෝ මම මොක ලේසියෙන් අරින්නේ නැහැ. හෙටත් මට වෙලාවක් අන්න එහෙම හිතුවාම කරන්නේ ඉස්සරහට තියලා නැතන එක. ඒක තමයි ඉස්සරහට තැවීම කියලා කියන්නේ. ඒ තියපු නිසානේ අද තරහ වුන නිසානේ හෙට තරහ එන්නේ. පලිගන්නම් කියලා හිතුව නිසානේ අවුරුදු 10කට පස්සේ හරි පෙරදිච්ච පුද්ගලයා දිනපුවාම පලිගන්න හිතට එන්නේ තියෙන නිසා. අන්න ඒක තමයි මේ තැබීම කියලා කියන්නේ. කයෙන් තියෙනව නෙමෙයි සිත ඇතුළත උපාදාන කරගන්නවා චිත්තාභ්‍යන්තරයට යවනවා. මේකට තණ්හා අනුසය කියලා කියනවා. තණ්හා අනුසය ඇතිතුළු මේ දුක හටගනි. ඒවං පි තණ්හා අනුසය අනුහතේ නිබ්බන්තති දුක්ඛං ඉදම් පුනප්පුණං. බුදුදහම තණ්හා අනුසය ඉවර කරන පාරයි. එහෙනම් ඒකට ආර්යකාන්ත සීලය කියලා එකක් තියෙනවා. මොකද්ද? මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හටගන්නා වූ ස්කන්ධ පංචකය ලෝකේ ජීවත් වෙන්න පාවිච්චි කරන්න ඕනේ. හැබැයි උපාදාන නොකර අවසන් කරන්න ඕනේ. මේ හටගෙන නැසෙන එකට කියනවා නිරෝධය කියලා. වැඩ දෙක අනුව මේකට නම් දෙකක් තියෙනවා. ලෝභ දේශ මොහ හේතු තබා අවසන් කිරීම අවශේෂ නිරෝධය හෙවත් පමාවයි. ලෝභ දේශ මොහ වශයෙන් නොගෙන අවසන් කිරීම හෙවත් නිරවශේෂ නිරෝධය නොපමාවයි. දැන් සසර ඇවිදින්නේ පමා වූ අය. සසරෙන් ගැලවෙන්නේ නොපමා වූ අය. අපාය යන්නේ පවේ පමාව නැමැති උපාදානය. උපාදානය නැමැති පමාව නිසා. දිව්‍ය ලෝකය යන්නේ පිනේ උපාදානය නැමැති පමාව නිසා. බඹලෝ යන්නේ ධානයේ උපාදාන නැමැති පමාව නිසා. මුළු සසරම පමාවක් නේද? පමාදෝ මච්චුනෝ පදම් පමාව අය මැරෙනවා කියලානේ තියෙන්නේ. අපි විතරද මැරෙන්නේ? දෙවියෝ මැරෙන්නේ නැද්ද? අපාගත සත්ත්වෝ මැරෙන්නේ නැද්ද? බ්‍රහ්මයෝ මැරෙන්නේ නැද්ද? කවුරුත් චුත වෙනවා. ඒ පමාව නිසා. බලන්න බුදු සමයේ නොපමාවේ අර්ථය කොච්චරයි. එහෙනම් අපි පමා වූ අන නොපමා වෙන්න ධර්මයේ සරණ කරගන්න ඕන. එතකොට එහෙනම් අපට මේ මොකද්ද? මේ අරමුණට ඇලී ගැටී අවසන් වෙන එක අසංවරයයි. සංවරයක් නැහැ. ආර්යයන් කැමති වෙන්නේ මෙන්න මේ සංසාරයේ බැඳෙන්න හේතු ඉතුරු නොකර අවසන් කරන්නා වූ මොහොතේ නිර්වශේෂ නිරෝධය කරන්න. ඒකට කියනවා ආර්යකාන්ත සීල. ස්කන්ධ පංචකයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ වගේ උපාදානයේ අවසන් කරන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ. ඕන කෙනෙකුට අල්ලා ගැනීමෙන් තැවුල හරි අල්ලා නොගැනීමෙන් නොතැවුල හරි. උපාදා පරිත්තස්සනං චෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි මහණෙනි උපාදානෙන් ඔබට තැවුල දේශනා කරනවා අනුපාදා පරිත්තස්සනං ච උපාදානය කරගන්නේ නැත්නම් තැවුල නැහැ. මඤ්ඤමානෝකෝ භික්ඛු බද්දෝ මාරස්ස මමත්වෙන් ගත්තොත් මායයට බැඳෙනවා මමත්වෙන් ගත්තේ නැත්නම් මායයෙන් බැඳෙන්නේ නැහැ. එහෙනම් මමත්වෙන් නොගැනීම ආර්යකාන්ත සීලය. මමත්වෙන් ගැනීම ප්‍රමාදය. මෙන්න මේ මම පැහැදිලි කරන කාරණාව ධර්ම දේශනා 5ක් හරි 10ක් හරි 20ක් හරි තේරෙනකන් අහන්න. එතකොට බෞද්ධයෙක් වශයෙන් පරම්පරෙන් උපත ලැබුව එකේ වාසනාව තේරෙවි. නමුත් ඒක ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තට මදි. අනුගමනීය ප්‍රතිපදාවකට එන්න බෑ. ආමිෂ පූජාවෙන් එහාට ප්‍රතිපත්ති පූජාවට යන්න බෑ. මේ ආර්යකාන්ත සීලෙන් කෙලෙස් නැසනවට තමයි කියන්නේ ආර්ය ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම කියලා. මල් වලින් පුදන්නේ ශාරීරික බුදුන් නැත්තම් ශරීරයේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදනකොට පංචස්කන්ධය අනාත්මෙන් නැත්තම් බුදුන් ඉන්න තැනට තමයි අපි යන්නේ. ඒ තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. කෙලෙස් නැසෙන්න හම්බ වෙන්නේ බුදුන්. එන ප්‍රතිපත්තියෙන් පුදන්නව පමණක් මා පුදුති කියලා වදාලේ ඔකයි ඔය. එහෙනම් ඔන්න මම ඔබට ලැබී තිබෙන කාලයට අනුව කරුණු පැහැදිලි කරගෙන එනවා. ඒ නිසා ආර්යකාන්ත සීලේන සමන්නාගතෝ හෝති. දැන් කාටද මේ අවලංගු? අපි පැහැදිලිව මේක පැහැදිලි කරගන්න. මෞකුසින් බිහි වුණාට පරපුවෙන් බෞද්ධ වුණාට තෙරුවන් සරණ කීවාට පෘථග්ජන කිසිවෙකුටත් තෙරුවන්ගේ සරණ නැහැ. ලියනවා කියනවා පාඩම් කරනවා විතරයි. තෙරුවන් සරණ කරගත හැක්කේ සෝවාන් පුද්ගලයාට සතරකින් මිදීම සඳහා ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. තේරුම් ගත්තාම බලන්න තෙරුවන් කොතරම් ගැඹුරුද කොතරම් පිහිට වෙනවද කියලා. තෙරුවන් සරණයි කියන වචනේ තේරුම ඒකයි. සසර දුකින් මිදේවා කියන එක. සසර දුකින් මිදෙන්න තමයි තෙරුවන්. එතකොට එහෙමනම් බලන්න මේ මම කතා කරන්නේ ආරි සත්‍යයේ තෙරුවන්. බුද්ධ පදයට අර්ථයක් මම දුන්නා. ධම්ම පදයට අර්ථයක් දුන්නා. සංඝ පදයට අර්ථයක් දුන්නා. මේ තුන තේරෙනකොට ඔහු ස්කන්ධ පංචකෙන් පංචකයට අල්ලා නොගැනීමේ ආර්යකාන්ත සීලයට එනවා. ඒකට කියනවා භාවනාව කියලා.
වෙනවා විදර්ශනා කියලා. දැන් ඔහු රැස් කරන්නේ අස් කරනවා. දැන් මේකට කියනවා කර්මක්ෂය කිරීම කියලා. කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. එතකොට මෙන්න මේ කාරණය තේරුම් ගන්න ඕන. එක දේශනාවක් තුළ තේරෙන්නේ නැති වෙන්න පුළුවනි. සමහරට මට පැය දෙකක් දුන්නම් පැය දෙකම මම මේක විස්තර කරනවා. පැය තුනක් දුන්නා නම් පැය තුනමත් මේක විස්තර කරනවා. මට තියෙන දැක්මේ සහ දැනුමේ තරමට කාලයේ තරමට. ඒ විතරක් ඒක එහෙම නෙවෙයි අර ෂෝට් හෑන්ඩ් ස්විච් කියෝ වගේ පැයටත් පුළුවන් පැය භාගයටත් පුළුවන් ඕනනම්. අර කොණ්ඩේ තියෙන මනුස්සයාට හත පැත්තටම බඳින්න පුළුවන් කියලා කියමනක් තියෙන්නේ. ඒ වගේ තේරුම් ගත්තාම ඕක අදාළ තැනට ගලපන්න පුළුවන්. එහෙනම් අපට සමාජය වෙනස් කරන්න පුළුවන් නේද? මේ සමාජයේත් හැබෑවටම තෙරුවන් සරණ ගත වෙන පිරිසක් ඇති වුණොත්. දැනට තියෙන්නේ තෙරුවන් සරණ ගත වෙන්නේ තෙරුවන් සරණ කියන එක විතරයි. ඒක වාචික සරණාගමනයක්. වචනින් විතරයි කියන්නේ. ප්‍රතිපත්තිමය දැන් ඔය පෙන්වන්නේ ප්‍රතිපත්තිමය සරණාගමනය කියලා. ඒ ප්‍රතිපත්තිමය සරණාගමනයට අපි එන්නේ බණ අහුවෙන් ප්‍රතිපස්සේ. එහෙනම් සසර දුකින් මිදීමට අපිට වර්තමාන ස්කන්ධ පංචකය ආත්ම කොටගෙන සසරට බැඳීම වළක්වන්න අනාත්ම කොට ගැනීමේදී එතනදී තෙරුවන් සරණ වෙනවා සසර දුකින් මිදෙන්න. අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. එහෙම නැත්නම් අරියකාන්ත සීලෙන් සමන්නාගතෝ හෝති. ඔන්න ත්‍රිපිටකයේ එක සූත්‍රයක මේ කාරණා හතරෙන් සමන්නාගත වෙන පුද්ගලයා වර්ණනා කරලා තියෙන හැටි. එහෙනම් ඔබට නැවත නැවතත් කල්පනා කරන්න හිතෙනවා. නැවත නැවතත් හිතන්න හිතෙනවා. දැන් මේ දේවල් අහගෙන හිටියානේ. ඔක අමතක වෙන්නත් පුළුවන්. ආපහු බලන දවසට තව ටිකක් මතක තියාගන්න. නැත්නම් තව ටිකක් නැවත නැවත අහලා තේරුම් අරගෙන ඇත්තද කියලා විමසලා බලන්න. බුදුදහමේ පුදුම නිදහසක් තියෙනවා මේ අය දන්නේ නැති වුණාට. ඒකට කියන්නේ මහා උපදේශ දේශනා කියලා. මහා උපදේශ 4. බුදුන් වහන්සේගෙන් රහතුන්ගෙන් එහෙම නැත්නම් මහා සංඝරත්නයෙන් එක්කෙනෙකුගෙන් ලැබිච්ච උපදේශ කියලා කියනවලු අපට. ඒකට ලස්සන වචනයකුත් තියෙනවා. බුද්ධෝපදේශෝ පළවෙනි එක. සංඝෝපදේශා සම්බහුලත්තේරෝපදේශා ඒක තේරප්පදේශා. බුදුන්ගෙනුයි මම මේක ඇහුවේ. සෝවාන් ආදී ආර්ය සංඝරත්නයනුයි මේක ඇහුවේ. සෝවාන් නොවු මහා සංඝරත්නයෙන් මේක ඇහුවේ. ඒක ස්වාමින් වහන්සේගෙන් මේක ඇහුවේ කියලා අපට කියන්න පුළුවනිලු කට්ටිය. එහෙම කිව්වට පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ධර්ම විනයට ගලපලා බලන්න. ධර්ම විනයට ගලපවම ගැලපෙනවා නම් පිළිගන්න නැත්නම් බුදුන්ට හෝ ආර්ය සංඝරත්නයට වැරදිලා නෙමෙයි කියන අයට වැරදිලා ඒක බැහැර කරන්න කියලා බුදුහාමුදුරුවෝ මහා උපදේශනවල වරදලා තියෙනවා. එහෙනම් ඔබ මේ අහපු බණ වලින් පංචස්කන්ධය කියන්නේ ශරීරයද ඇහැද කියලා ඇත්තනම් පිළිගන්න නැත්නම් බැහැර කරන්න. අන්න එහෙමයි ඒව බැහැර වෙන්නේ තේරුම් ගත්තාම. මේ මහපදේශනාවල ධර්මයට විනයට සත්තු ශාසනයට ගැලපේ නම් පවණක් යම් කරුණක් පිළිගන්න කියලා අපට අසීමිත ආගමික නිදහසක් දීලා තියෙනවා. ඔය අන් අය කියන පරිදි විශ්වාසයෙන් පිළිගන්න කියලා බුදු සමය නැහැ. එහෙනම් මේ සමාජයේ පිරිසක් තෙරුවන් සරණ ගත කරන්න පුළුවන් නම් අලුතෙන් ඒ තෙරුවන් සරණ කරන්නව අපරාධපුරයට යන්නේ නැහැ. ඔය තෙරුවන් සරණ නැති නිසානේ අනුරාධපුරය විතරක් නෙමෙයි ලංකාවම අපරාධපුරයක් වෙමින් යන්නේ. පව්පින් විපස්ස විශ්වාසයක් නැහැ. පිටපැත්තෙන් ඔය පේනවාට ඇතුළතින් මේවට විපාක ඇති කියලා හිතන්නේ නැහැ. නමුත් මම කියවනේ ගල් දෙබොක්කක් අතරින්ලා ශබ්දයක් කළොත් ඒ ශබ්දේ එහා ගලේ වැදිලා ආපහු එන්නේ පරාවර්තනය වෙන නිසා. මේ කර්ම නියාමයේ එහෙමමයි. ස්වයංක්‍රීයව පරාවර්තන වෙනවා ආපහු තමන් ගාවට. අන්න පවට බය වෙන්න කියන්නේ ඒකයි. විඳවන්න නම් වෙනවා කොහොම හරි. ඊට පස්සේ යහපත් දේවල් කරපුවාම මේක ලෞකික වශයෙන් මෙලොව සහ පරලොව වශයෙන් විපාක තියෙයි. ඒක අපිට උදව් වෙනවා. එදා වෙල හොයාගන්න නැතුව වනහන් වෙලාවක් නැහැනේ. අපිට යමක් හම්බ කරලා තියන්න වෙනවා හෙට දවස ගැන හිතන්න නැති වෙන්න. ඒක යහපත් විපාක. දැන් ධර්මයේ සරණට එන්න වෙනවා. කෙලසුන්ගෙන් මිදෙන්න. පවේ හෝ පිනේ හෝ ධානය විපාකයක් වශයෙන් කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. ධර්මයේ සරණින් තමයි කෙලසුන්ගෙන් මිදෙන්නේ. අන්න ඔබට මේ කරුණ තේරුම් ගන්න ලැබෙනවා නම් ඔබ ලබාගත් මනුස්ස ජීවිතයේ දුර්ලභ මනුස්ස ජීවිතයක් එක දුර්ලභ දෙයක් ෂණ සම්පත්තියක් කියන සදහම් හමු වීම. සදහම් හමු වුණාම මේ මග යන්න උත්සාහ කරන්න සුසුයි කියලා තියෙනවා. යරුණාම සදහම් හමු නොවි මේක කරන්න බෑ. එහෙනම් මගේ මව්පියන්ට මුතුන් මිත්තන්ට බෞද්ධකමක් තිබුණාට මනුස්සකමක් තිබුණාට සදහම් හමුුනේ නැහැ. ඒ නිසා උන්ට පිනින් පරලෝ යනවා. අයරුණ ඊට එහාට බුද්ධ ආගමක් තිබුණේ නැහැ. අපිත් ඒ පාරේ යන්න ඕන නේ. ධර්මයේ ලියා ගනිමු.
අපට පුළුවන් ධර්මයේ සරණින් පරලෝ නොයා ඉන්න. ඔය පරලෝ යන්නේ කනේ පරලෝ යන්නේ උපාදානෙන්. උපාදානෙ මිදුන දතර පරලෝ යාමක් නැහැ. අන්නේ පරලෝ නොයන මාර්ගය හොයාගන්නට අවශ්‍ය උත්සාහය ඇති කරගන්නට, වීරිය ඇති කරගන්නට, තේරුම් ගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං